අයිබන් සුබ දැසනක් වාසනාවන්ත දැසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා දත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. මේ දිනවල ටිකක් ගැටලු සහගතව සහ බරපතල සාකච්ඡාවක් බවට පත් වෙලා තියෙන අපේ රටේ විදුලි අර්බුදය. එක් තැනකදී ඉන්ධන අර්බුදය මතුවෙනකොට ඒ ඉන්ධන අර්බුදයේ කම්පනයන් මත විදුලි අර්බුදයක් නිර්මාණය වෙනවා සහ විදුලි අර්බුදයක් වෙන සාකච්ඡාවක් ඇති වෙනවා. මේක ටිකක් දැඩිව දැනෙන සමස්ත ප්‍රජාවටම යම් තැනක විදුලි කප්පාදුවක් සිද්ධ වුණොත් විදුලි බිඳවැටීමක් සිද්ධ වුණොත් අපේ රටේ ජාතික ආර්ථිකයට දායකත්වය ලබා දෙන බිම්මට්ටමේ සිට මහා පරිමාණය දක්වා සියලු දෙනාට මේක බලපාන හින්දා. ඒ නිසා මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් බරපතල සාකච්ඡාවක් සමාජයේ තියෙන එක් පැත්තකින් විදුලි බල මණ්ඩලය යෝජනා කරන විදුලි කප්පාදුවක් සිදු විය යුතුයි කියලා අනෙක් පැත්තේ මහජන උපයෝගිතා කමිෂන් සභාව සඳහන් කරනවා නෑ එහෙමට යන්න ඕනේ නෑ කළමනාකරණය කරගන්න පුළුවන් කියලා. ඔය අතරේ මේ සාකච්ඡාව ටිකක් දීර්ඝ වැඩිගෙන යනකොට අපි දකිනවා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයකුත් බිහි වෙනවා. සහ ඔවුනුත් ඇවිල්ලා යම් තැනකදී බරපතල සාකච්ඡාවක් වෙනුවෙන් වන හේතු කාරණා සහ සමහර වෙලාවට ඔවුන් හොයාගත්ත දේවල් මාධ්‍ය ඉස්සරහා නිරාවරණය කරනවා. ඒ තැනකදී යම් ආකාරයක කෙනෙකුට උපකල්පනයකට එන්න පුළුවන් සමහරලාට ඒ කතාව එහෙම නැත්නම් ඒ සාකච්ඡාවන් ශ්‍රවණය කරපමින් හිතන්න පුළුවන් විදුලි අර්බුදයක් නෙවෙයි මේ මව්පු අර්බුදයක් සහ මේක පිටිපස්සේ පැහැදිලිවම මාෆියාවක් තියෙනවා කියලා. නිසා අපි හිතුවා ටිකක් ගැඹුරින් මේ පිළිබඳව වෙන සාකච්ඡාවකට යොමු වෙන්න. විශේෂයෙන්ම මේ දිනවල විදුලි බල මණ්ඩලයේ පාර්ශවයන් සමහරලාට මාධ්‍ය සාකච්ඡාවලට සහභාගී වෙන ප්‍රමාණය අඩුයි. සමහරලාට උන්ට ආරාධනා කළත් උන් ඒ සහභාගීත්වය සමහරලාට සනාථ කරන්නේ නැහැ. අනෙක් පැත්තෙන් අපි පසුගිය දින කිහිපයක අපි සුනිත බල ශක්තිය අධිකාරියට යම් නියෝජනයක් ලබා දුන්නා. ඒ වගේම තමයි මහජන උපයෝගිතා කමිෂන් සභාවට අපි ආරාධනා කළා මේ පිළිබඳව සාකච්ඡා කරන්න. යම් ආකාරයක අපිටත් තේරෙනවා මාධ්‍ය තුල ඉන්න හින්දා සහ උන්ට ආරාධනා කරන්නේ මේ කර අරිනවද කියන කාරණේ සම්බන්ධයෙන් අයිත් කාරණේ තමයි මේ කර අරින්න උන්ට හංගන දෙයක් තියෙනවද සහ සමහරලාට කැමරාව ඉස්සරහා නොකියන දේවල් කැමරාව අයින් කරාට පස්සේ සමහරලාට ඔවුන් නිරාවරණය කරන තැනුත් තියෙන නිසා මේ සියල්ල ඇතුලේ දුක් විඳින්නේ මහ ජනතාව සහ මේ සියල්ල ඇතුලේ පීඩාවට පත් වෙන්නේ මහ ජනතාව නිසා අර දීර්ඝ කාලයක් තිස්සේ පීඩනයක් සහිතව තියාගෙන හිටපු දේ මේ වෙනකොට සමාජයේ පුපුරලා ගිහිල්ලා තියෙන නිසා මේකට කොතනින් හරි කෙලවරක් දැකිය යුතුයි සහ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගත යුතුයි. ඒ නිසා අපි පහුගිය දිනවල මේ විදුලි අර්බුදයේ අලගිය තැන් වැලගිය තැන් මුල්ගිය තැන් මේ සියල්ල පිළිබඳව අනාවරණය කරමින් යම් ආකාරයක යෝජනාවන් ඉදිරිපත් කරපු විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමේ ලේකම්තුමාට ආරාධනා කළා. සංජීව ධම්මික මැතිතුමාට අද 7 වෙනි පැයට ආයිබන් කියලා ඔබතුමා පිළිගන්නවා. සංජීව ධම්මික මහතා දැන් මටත් ඔබතුමාගෙනුත් ඍජු ප්‍රශ්න කිරීමක් තියෙනවා. මුල් විනාඩි කිහිපෙ මම ඍජු ප්‍රශ්න කිරීමට යනවා. යම් ආකාරයක මේක දැන් එක් තැනකදී යම් සංවිධානයක් හෝ සංගමයක් හෝ වෘත්තීය සමිතියක් හෝ බිහි වෙනකොට පොදු මහ ජනතාවගේ නියෝජනයක් කියලා පෙන්වුවාට සමහරලාට තියෙන පෞද්ගලික අරමුණු ඒ තුලම සමහරලාට යලි රැවටීමක් ඇති වෙන්න පුළුවන්. විදුලිය පාවිච්චි කරන්නගේ සංගමයක්. මොකද්ද මේ සංගමය? ඇයි මෙහෙම සංගමයක් ඔබතුමාලා පිළිහිටුවා ගත්තේ මේ කාලෙන් කාලට හතු පිපෙන්නා වගේ බිහි වෙන සංගමයක තවත් එක් සංගමයක්ද නැත්නම් ඔබතුමාලාට තියෙන අර යටින් ගේම් ගහන යට අරමුණක් එක්ක බිහි කරගත්ත සංගමයක්ද මේක? විශේෂයෙන්ම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා ස්වාධීන රූපවාහිනී සේවයට සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන්. ඇත්තටම මේ සංගමය අපි හදිසියේ පිහිටව ගත්ත එකක් නෙමෙයි දසුන් මහත්තයා. මේක අපි 2015 පිහිටාගත්ත සංවිධානයක්. මේ මම දැන් ඉස්සෙල්ලාම සාක්කියකට ඉදිරිපත් කරන මේ 2018 අපි මහ ජනතාව වෙනුවෙන් බෙදපු පත්‍රිකාවක්. මොකද්ද මේකේ තියෙන්නේ? විදුලිය නැතුව පොදු ජනතාව අනාතයි. ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙලු. ඉතින් අපි බලාගෙන හිටියා 2015 ඉඳලා. මොකද මේක මහින්ද රාජපක්ෂ මැතිතුමා මේක බාර දෙනකොට බිලියන 23ක ලාභයක් තිබුණා. මේක අවුරුද්දක් ගියා විතරයි, දෙකක් ගියා විතරයි බිලියන ඊට පස්සේ ලාභේ 23 තිබු එක බිලියන 31ක් පාඩුවට කෙලින්ම අනිත් පැත්තට. 23 ලාභේ 31ක් පාඩුවට ගියා. ඔහොම ගිහිල්ලා දැන් යහපාලන කාලය තුල බිලියන 80ක් මේක පාඩු විද්දා. දැන් අපිට ලොකු බයක් ඇති වුණා. අපි මේ සංගමය පිහිටවලා විතරක් නෙමෙයි අපි විවිධ ක්‍රියාකාරකම් සහ උද්ඝෝෂණ ව්‍යාපාර රට පුරා පැවැත්වුවා අපි. අපි ගාල්ල ගිහිල්ලා උද්ඝෝෂණ කරා. ඉතින් මේ තුලින් මේ ලක්ෂ 70ක් වෙන විදුලි පාරිභෝගිකයන්ට වෙන අසාධාරණ අවසාන ප්‍රතිඵලය මේක මිල වැඩිවීම පමණයි. ඉතින් ඒ නිසා අපි මේක මැදිහත් වෙන්න
සංවිධානාත්මකව අපි ජාතික වැඩපිළිවෙලක් යෙදුවා. වර්තමානයේ තියෙන තත්ත්වය ගැනට එන්න කලින් දැන් ඔබතුමාලා 2015 ඉඳන් මේකට ප්‍රවේශයක් ගන්නවා තැන් තැන් ගිහලා උද්ඝෝෂණත් කරනවා අත්පත්‍රිකත් ඔබතුමාලා බෙදා දීලා තියෙනවා. ඔබතුමාලා මූලිකව හඳුනාගත්ත කාරණේ පාඩුව විතරද? පාඩුවට එන්න හේතු සාරණා මෙන්න මේක හින්දා තමයි මේ පාඩුව වෙන්නේ. මෙතනින් මේ දේ කළා නම් මෙහෙම පාඩුවක් එන්නේ නැහැ. අනෙක් පැත්තෙන් මේ විදුලි ඒකකයකට අය කරන මිල ගණන් අඩු කරන්න පුළුවන් කියන යම් ආකාරයක ඔබතුමාලගේ හැදෑරීමක් තියෙනවද? උපකල්පනයක් තියෙනවද? ඇත්තටම දසුන් මහත්තයා හැදෑරීමක් තියෙනවා. මේකේ තියෙන සාමාන්‍ය දෙයක්. මේ විශේෂයෙන්ම කියනවා නම් මේ ක්‍රම සම්පාදනයක් නැහැ. ක්‍රම සම්පාදනයක් නැති වුණොත් අපි කරනා වූ ක්‍රියාව මේක ක්‍රියාවට තමයි ක්‍රම සම්පාදනය කියන්නේ. මේ ක්‍රියාව කොහොමද ක්‍රියාවට නගන්නේ කියන ආකාරය පැහැදිලි නැත්තම් මේකේ කිසිම තීරණයක් නැහැ. ඒ කියන්නේ අපහැදිලිතාවය නිර්මාණය 2015 ඉඳන් ඔබතුමාලට. 2015 ඉඳන් අපි දැක්කා. ඊට කලින් ගැටලුවක් තිබෙන්නේ නැහැ. ඊට කලින් බලාගාර ඉදි කෙරුවා. ඇත්තටම පහුගිය අවුරුදු 7 තුල බලාගාරයක් ඉදිරිුන්නේ ජාතික පද්ධතියට මෙගාවොට් 15ක් වැනි සුළු ප්‍රමාණයක් තමයි මගේ දැනීමේ හැටියට ජාතික පද්ධතියට එකතු වුණේ. අන්තිමට නොරොච්චෝල නැත්තම් අද අපි පවතින තත්ත්වය මොකද්ද? ඉතින් මං හිතන්නේ මේ ඉංජිනේරුවන්ගේ කාර්යභාරය ඉටු වෙනවා කියන එක කොහෙත්ම හිතන්න බෑ. දැන් අපි ඇත්තටම සංගමයකට අපි දොස් කියන්නේ මේ සංගමයක් වුණාම ප්‍රගතිශීලී නායකයෝ මේක ඉංජිනේරුවෝ ඉන්නවා. දැන් විමල සුරේන්ද්‍ර වගේ මේ බලාගාර හදලා ලක්ෂපාන බලාගාරය හදලා මේවා රටට ජනිත කරා. මේ නිදහස් අධ්‍යාපනය 56 ඉඳලා ඒ කාලේ ඉඳලා මේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබූ ඉංජිනේරුවන් මේ ආර්ථිකයට කරන්නා වූ මෙහෙයක්ද හානියක්ද කියලා ජනතාවට දැන් තේරුම් ගිහින් තියෙනවා. සමහරවිට දැන් ඔබතුමාලා මම දැක්ක මාධ්‍ය සාකච්ඡා තුළ ඍජුව ඔබතුමාලා චෝදනා කරන ඉංජිනේරුවන්ට. දැන් සමහර වෙලාවට ඉංජිනේරුවන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වපසරිය ඇතුලේ සමහරලාට දේශපාලනය කියන එකෙන් ඔවුන් සීමා කරලා තියෙන්නේ. ඉහළ දේශපාලන අමාත්‍යවරයෙක් ඉන්නවා, අමාත්‍යාංශයක් තියෙනවා, ලේකම්වරයෙක් ඉන්නවා, එතනින් එහාට ගියපුවාම පාර්ලිමේන්තුව තියෙනවා, එතනින් එහාට විධායකයෝ තියෙනවා. මේ සියලු ආයතනවල ක්‍රියාකාරීත්වයේ අවසාන භාවිතාව තමයි සමහරලාට ප්‍රායෝගික භාවිතාව තමයි ජනතාව වෙනුවෙන් මැදිහත් වීම තමයි ඉංජිනේරුවට සිද්ධ කරන්න සිද්ධ වෙන්නේ. ඔබතුමාලා එකපාරම චෝදනා කරන්නේ මේ ඉංජිනේරුවා තමයි මේ ගේම් එක ගහන්නේ කියලා. නෑ ඉංජිනේරුවා නෙවෙයි කියලා කවුරු හරි කිව්වොත් මෙතන තියෙන ඉංජිනේරුවා නෙවෙයි. කරපු රට කරවපු අයගේ ප්‍රතිපත්ති සම්පාදනය නැත්නම් ඔවුන් දකින දේ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වන භාවිතාව ඇතුළේ සමහර නොගැලපීමක් කියලා කෙනෙක් කිව්වොත් මොකද්ද ඔබතුමාට දෙන උත්තරය? නෑ ඒක මම ප්‍රතික්ෂේප කරනවා. මොකද සෑම රජයක්ම දැන් යහපාලන රජය වුණත් 2016 පටන් ගත්ත සෝල සංග්‍රාමයක්. එතකොට ඒක 2020 ඉවර කරන්න තිබුණා ජාතික විදුලි පද්ධතියේ මෙගාවොට් 1000ක් හදන්න. නමුත් මොකද කරේ? ඒගොල්ලෝ මෙගාවොට් 415යි තාම හදලා තියෙන්නේ අවුරුදු 7ක් ගිහිල්ලත් දැන්. එතකොට ඒකයි මම ඉස්සෙල්ලාම කිව්වේ මොකද්ද ඒගොල්ලන්ගේ ක්‍රම සම්පාදනය කියලා. ඉතින් එතකොට තව උදාහරණයක් මම කියන්නම්. 2016 කැබිනට් පත්‍රිකාවක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අත්සන් කරා මේ රජයේ සතු ජෙනරේටර් මෙගාවොට් 132ක් මේක ජාතික පද්ධතියට එකතු කරන්න කියලා. අද මේ වෙනකන් ඒවට ක්‍රියාදාමයක් අරගෙන නැහැ. ඉතින් මේ ඉංජිනේරුවෝ පුනර්ජනනීය කියපු ගමන් ගැරන්ඩියට භූමි තෙල් ගැහුවා වගේ. හරි. ඉතින් ඒ නිසා මේවා ක්‍රියාත්මක නොකිරීම තුල මම හිතන්නේ මේ විගණන පනතේ පෙන්වලා දීලා තියෙනවා. දැන් 2018 ගෙනාවා 1 මෙගාවොට් ජෙනරේටර් 50. එතකොට මේවා විගණන පනතේ පෙන්වලා දීලා තියෙනවා. මේවා වැඩ කරලා නැහැ. මොනවාද ලිහිසි තෙල් නැහැලු. ඉතින් ඒ වගේ. එතකොට කූලර් නැහැ. ඒ වගේ කාර්යයන් හින්දා තමයි විගණකාධිපති සටහන් කළා තියෙන්නේ මේවා වැඩ කරලා. එතකොට කාගේද මේ අකාර්යක්ෂම තියෙන්නේ? පරිපාලනයේද? එතකොට රජයේද? එතකොට මේ ඉංජිනේරුවන්ට මේ ලිහිසි තෙල් ටික ගන්න බෑ. කූලන් ටික දාගන්න බැරි මේ හැසිරීමක් නැති ක්‍රම සම්පාදනයක් නැතිකම තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ තියෙන්නේ. ඒ සමහරවල්ලාට දැන් 2014 වෙනකන් රෝඩ් මැප් එකක් තියෙනවා. රෝඩ් මැප් එකේ 2014 වෙනකන් යම් ආකාරයක 2010 මෙපිට අපි දකින නොරෙච්චෝලේ තාප විදුලි බලාගාර ඉදිකිරීම දක්වා වන ක්‍රමයේ තුල යම් ආකාරයක වුන් පීවරින් පීවරට හැබැයි 2014 මෙපිට ඔවුන් විදුලි බලාගාරයක් ඉදි කරන්නේ නැහැ. විදුලි බල මණ්ඩලය මම ඉංජිනේරුවන් චෝදනා කරන්නේ නැහැ. විදුලි බල මණ්ඩලය ඉදි කරන්නේ නැහැ. සභාපතිවරයෙක් ඉන්නවා. සාමාන්‍ය අධිකාරීවරයෙක් ඉන්නවා. සහ එතනින් එහාට ගිහුවා අමාත්‍යාංශයක් තියෙනවා. යම් ආකාරයක ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු වෙන්න ඕන. ව්‍යවස්ථාදායකයේ සමහරලාට විධායකයේ අනෙක් පැත්තෙන් සමහරලාට මේකේ අමාත්‍යාංශයේ ඇමතිවරයා ලේකම්වරයා මේ සියලු දෙනාම යම් ආකාරයක තීන්දුව తీරන ගන්න ඕන.
අපි 2014 මෙපිට 2015 මෙපිට මොකද්ද කරන්න කියලා. දැන් එක් තැනකද ඉංජිනේරුවන්ට චෝදනා කරනොත් මම ඉංජිනේරුවෙක් නම් මට ගිහිල්ලා අවශ්‍ය විදිහට මට ක්‍රියාත්මක කරන්න බෑනේ. ඉහළ සිට දූරාවලිය ඇතුලේ ගලාගෙන ඉන්න බෑ බිම්මට මේ ඉංජිනේරුවට ක්‍රියාත්මක වෙන්නේ. ඒ රෝඩ් මැප් එක ඇතුලේ තිබුණයි කියලා විශ්වාස කරනවාද අද තියෙන අර්බුදයට විසඳුමක්? පැහැදිලිවම ජනන සැලැස්මක් කියන එක හැදුවා. 2016 කැබිනට් අනුකාරක සභාවක් පත් කරා. ඉතින් මේවෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ ක්‍රියාවට නගන්න ඕනේ මේ ඉංජිනේරුවන් සහ මේ සාමාන්‍ය අධිකාරී. සාමාන්‍ය අධිකාරී මේ කාර්යභාරය සොයලා බලලා කරා නම් අද මේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේගොල්ලෝ උනන්දුවක් දක්වන්නේ ඩීසල් වලට. ඉතින් එදා ඉඳලා දැන් මම තව එකක් කියන්නම් 2016 කැබිනට් පත්‍රිකාවක් නිකුත් වුණා තව එකක් මේ ඒස් ඇඹිලිපිටිය ඒස් මාතර ඒස් සපුගස්කන්ධ වැනි ඒවා රජයට පවර ගන්න කියලා. දැන් ඉංජිනේරුවෝ මොකද්ද දුන්නේ වාර්තාව අන්තිමට මේක යකඩ ගොඩක් කිව්වා. ඒ ඇඹිලිපිටිය තාම අපිට අයිති වෙලා නැහැ. ඒක අපිට අයිති වෙන්න ඕන තාම පෞද්ගලික අංශයෙන් තියෙන්නේ. නමුත් ඒක යකඩ ගොඩක් කියලා දැන් ආයේ නිර්දේශ කරනවා අවුරුදු 3කට ගන්න කියලා මේ ඉංජිනේරු සංගමයේ. ඉතින් ඒ නිසා මේවා යකඩ ගොඩක් කිව්වේ අපේ ඉංජිනේරුවනේ. පිටරටින් ඇවිල්ලා කවුරුවත් කිව්වේ නැහනේ. ඉතින් ඒ නිසා මේවා පෝෂණය කරන්නත් අපි මං කිව්වේ අපි පාඩු ලබනකොට බිලියන ගණන් මේ ඒස් ඇඹිලිපිටිය වගේ ආයතන බිලියන ගණන් වර්ෂ අවසාන ගිණුම් වල ලාභ ලබනවා. ඒගොල්ලොන්ගේ තියෙන්නේ මෙගාවොට් 100යි. දැන් අපි ජාතික පද්ධතියට මෙගාවොට් 4000ක් විතර අපි ජනිත කරලා තියෙනවා. 2700ක් විතර අපේ උපරිම ප්‍රමාණය යනවා. ඉතින් මේ ප්‍රමාණය තුල බැලුවාම අර ලාභ ලබන්නේ කොහොමද? දැන් ඔබතුමාලගේ ඔය නිරීක්ෂණය ඇතුලේ ඔබතුමාලා මේ කරන චෝදනාව ඇතුලේ සහ පැහැදිලි කිරීම ඇතුලේ දැන් යම් ආකාරයක සූර්ය බල ශක්ති සංග්‍රාමයක් පහුගිය ආණ්ඩුව ආරම්භ කරනවා. දැන් මේ අවුරුද්දේ අපි දැක්කා දුමීර දිසානායක ගරු රාජ්‍ය අමාත්‍යවරයා එතුමාත් සඳහන් කළා ඇවිල්ලා නෑ අපි මෙගාවොට් 10 ඉඳන් 100 දක්වා සූර්ය බල විදුලි බලාගාර ඉදි කරන්න සූදානම් කියලා. හැබැයි කියනවා විතරයි කරන්නේ නැහැ. දැන් ඕනුත් ඇවිල්ලා කියනවා බෙර ගහලා. හැබැයි ඒක තැනකදී අපි දකින්නේ ඕනුත් යම් ආකාරයක දායකත්වයක් ලබා දෙනවා. එතකොට සමහරලාට කියනවා ප්‍රතිපාදන සමහරලා නැති වෙන්න පුළුවන්. සමහරලාට ක්‍රමයක් නැති වෙන්න පුළුවන්. ක්‍රියාත්මක කරන්න යම් ආකාරයක ප්‍රායෝගික සලස්මක් නැති වෙන්න පුළුවන්. මේකත් ඉංජිනේරුවන්ගේ ගිණුමට බැර කරන එක සාධාරණද? ඇත්තටම දැන් ඕකට අපි කිව්වොත් එහෙම දැන් බලන්න මන්නාරමේ සුළං බලාගාරයක් පටන් ගත්තා. මෙගාවොට් 123කට. දැන් මේක ආරම්භ කරා. මේකට කුළුණු 30ක් තියෙනවා. කුළුණු 30න් ආරම්භ කරන වෙලාවේ කුළුණු 6යි වැඩ කරේ. තාම මේකේ මෙගාවොට් 123ම ගන්නෙ නැහැ. එතකොට මේවා ආරම්භ කරේ අර දුටුගැමුණු රජුරුව මිය ඇදෙන අවස්ථාවේදී සුදුවට රෙදි හතුරුලා මේක වැඩි ඉවරයි කියලා පෙන්නෝ වගේ අද මේ ඉහළ අපේ රාජ්‍ය තන්ත්‍රයේ නිලධාරීන්වත් රවට්ටලා තමයි මේ විදුලි ඉංජිනේරුව මේවා ආරම්භ කරේ. ඉතින් ඒ වගේ මං හිතන්නේ මේක දිගින් දිගටම මුලාවේ දාගෙන දැන් අපි හිතමු මේගොල්ලන්ට හැමතිස්සෙම පුනර්ජනනීය බෑ. ඩීසල් පුළුවන්. දැන් අපි උදාහරණයකට ගමු දොස්තර කෙනෙක්. දැන් මේ පහුගිය කාලේ දැන් කොරෝනා ආවා. දැන් දොස්තරලා ඩෙන්ගු වලට බෙහෙත් කරනවානේ. කොරෝනා ආපුලේ දොස්තරලා කිව්වොත් අපි ඩෙන්ගු වලට විතරයි බෙහෙත් කරන්න දන්නේ. අපි කොරෝනා වලට බෙහෙත් කරන්න දන්නේ නැහැ කියලා. මොකද වෙන්නේ? ඒ වගේ තමයි මේ ඉංජිනේරු සංගමයයි මේ දොස්තරලා අතර වෙනස බලන්නකෝ. දැන් ඒගොල්ලන්ට සෝල බෑ, පුනර්ජනනීය බෑ. ඒගොල්ලන්ට ඩීසල් පුළුවන්. ඇයි මේ හේතුව? මේක සොයා බැලිය යුතුයි නේද? දැන් සමහර වෙලාවට සංජය මහත්තයා මේ දල සරහ පෙරුම විදුලි බල අමාත්‍යවරයා විදිහට කටයුතු කරද්දී ඔහු පාර්ලිමේන්තුවේ ටිකක් බර ප්‍රකාශයක් කරනවා සහ ගැඹුරු ප්‍රකාශයක් කරනවා මේ විදුලි මාෆියාව තියෙන කොහෙවත් නෙවෙයි දියවන්නාව කියලා. ඔබතුමාලා විතර නෙවෙයි දින්නේ. නෑ මම ඒක පිළිගන්නේ නෑ. මොකද ඒක 100% පිළිගන්න බෑ. මොකද මේ දැන් මේ ආණ්ඩු පක්ෂයක් හරි මොකක් හරි දැන් මේ ගේන තීන්දුව තියෙනවානේ. දැන් මං කිව්වේ ජනන සැලැස්මක් තියෙනවා කියලා. මේ ජනන සැලැස්මන් සඳහා කැබිනට් අනුමැතිය දීලා තියෙනවා. එතකොට ඒ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර දීලා තියෙනවා. ඉතින් එහෙම දීලා තියෙන අවස්ථාවක මේවා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කවුද වග කියන්න ඕන? හැබැයි ඒ බව තේරුම් අරගෙන තියෙනවා වර්තමාන ජනාධිපතිතුමා. ඇත්තටම ජනාධිපතිතුමාට අපි මහජනතාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා.
මේ අවස්ථාවේදී කැබිනට් අනුකාරක කමිටුවක් පත් කරලා තියෙනවා දිගින් දිගටම. ඒ අය මං හිතන්නේ මාසෙන් මාස රැස් වෙන්න ඕනේ මේක. ඉතින් මේ ක්‍රියාදාමය තුල මං හිතන්නේ මේ කියපු අර ක්‍රම සම්පාදනය හරියට සිදු වුවහොත් මේකට අපට ඉක්මන් පියවරක් මං හිතන්නේ අපට සහනදායී පිළිතුරක් මේකට ලබා ගන්න පුළුවන්. සංජය මහත්තයා මම අර කියපු තැන කලින් තැනට එනවා. දැන් ඔබතුමාලා සඳහන් කරනවානේ දැන් වෛද්‍යවරයෙක් ඩෙන්ගු වලට බෙහෙත් කළා කොරෝනාවට පස්සේ කොරෝනා වලට බෑ කිව්වොත් පොඩි අවුලක් තියෙනවානේ. දැන් ඔබතුමා කියන කාරණාව ඇතුලේ බැලු බැලමට යම් ආකාරයක සාධාරණයක් තියෙනවා. ඔබතුමා ගොඩනගන තර්කයේ ඒක මැද ඉඳන් බැලුවොත් එහෙම යම් ආකාරයක හරි මේ කියන කතාව ඇත්ත නෙන්නම් විදුලි ඉංජිනේරුවෝ හෙට උදේ ඉඳන් එල්ලලා මරන්න ඕන කියන තැනකට යම් ආකාරයකට මනසේ කියනකොට දෙයක් නිර්මාණය. හැබැයි එහෙමම වෙන්න බෑනේ. වෛද්‍යවරයාට ප්‍රතිකාර කරන එකයි මේ පවතින තත්ත්වය ඇතුලේ ගිහිල්ලා තියෙන කේබල් ටික ආය අනෙක් පැත්තට හරවලා සෝලා වලින් ගන්න විදුලි බලයයි සමහරලාට පුනර්ජනනයෙන් උත්පාදනය කරන විදුලි බලයයි ජාතික පද්ධතියට එකතු කිරීම ඇතුලේ ඕන් කියනවා යම් ආකාරයක ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා කියලා. විශේෂයෙන්ම ට්‍රාන්ස්ෆෝමර් එකෙන් දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඕවර්ලෝඩ් ගියාට පස්සේ ඕන් කියනවා අපිට මෙතනින් එහාට කරන්න බෑ. ඊට පස්සේ සමස්ත පද්ධතිය කඩා වැටෙනොත් ඒකේ චෝදනාවක් එන්නේ ඕන්ට. අපිට කියන්න පුළුවන් සූර්ය බලයට කන්වර්ට් වෙන්න. නැත්නම් පුනර්ජනනයට කන්වර්ට් වෙන්න. හැබැයි මේ ඇදලා තියෙන රැහන් පද්ධතිය ඇතුලේ උන්ට ඒකට කන්වර්ට් වෙන්න බෑ. එහෙමනම් මේකට වෙනම සිස්ටම් එකක් හදා ගන්න ඕනේ. එහෙම තියෙද්දි ඔම කිව්වහම පොඩි අවුලක් තියෙනවානේ. ඒ කියන්නේ ගැඹුරින් හැදෑරීමක් නොකරද මේ යෝජනාව කරන්න කියලා. දසුන් මහත්තයා හොඳට හදාarලා අපි මේ කතා කරන්නේ. මේක අපි දැන් අවුරුදු 7කට වැඩි මේ ගැන කතා කරනවා. අපිට මනා දැනුමක් නැති වුණත් අපිට දැන් මේ ගැන කරුණු හොයලාම කරුණු කියන්න පුළුවන්. ඉංජිනේරුවෝ කියන්නේ කවුද? මේක පිළිබඳ මනා දැනුමක් තියෙන අය. මේගොල්ලෝ රටේ ජීවනාලි. මේගොල්ලෝ අලුත් සොයා ගැනීම හරි කරන්න ඕනේ. දැන් මම මේකට කියන්නම් ගන්නම් උදාහරණ. දැන් මේ අය දැන් දසුන් මහත්තයා කියපු විදිහට ට්‍රාන්ස්ෆෝමර් මදි. මේවා ජාතික පද්ධතියට එකතු කරගන්න බෑ. ප්‍රායෝගික ගැටලු වෙනවා. එහෙමනේ කියන්නේ මේගොල්ලෝ ග්‍රිඩ් එක අන්බැලන්ස් වෙනවා. දැන් මේවට දියුණු ක්‍රම තියෙනවනේ. දැන් අපේ උදාහරණයක් විදිහට ගත්තොත් මේගොල්ලන්ට එකක් තමයි මේ ට්‍රාන්ස්ෆෝමර් වල කැපැසිටි එක වැඩි කරන්න පුළුවන්. දැන් ගමට මේ විදුලි බලාගාරයක් කියලා සංකල්පයකුත් ආවනේ. එතකොට ඒකට ට්‍රාන්ස්ෆෝමර් ගානක් ගන්න කියලා. මේක ක්‍රියාත්මකත් නැහැ. දැන් අපි මේක නැත්තම් මොකද්ද කරන්න පුළුවන්? අද දියුණු රටවල භාවිතා වෙන ස්ටෝරේජ් මෙගා බැටරි. දැන් මේ බැටරියක් මේ සාමාන්‍යයෙන් මේවා මෙගාවොට් එකක් විතර වෙන්නේ කන්ටේනර් පෙට්ටියක් සයිස් බැටරි. මේවා ඇයි ලංකාවට ගේන්න බැරි? ඉතින් මේවනේ ඉංජිනේරුවෝ කිසිම උපදේශයක් දීලා තියෙනවද මේ ආණ්ඩුවට? මේ වගේ ඒවා තියෙනවා මේ වගේ එන්න කියලා. දැන් පහුගිය ටිකේ කෑ ගහලා තමයි බැටරි ගේන්න අනුමැතිය ගත්තේ. නමුත් අපි රජයටත් කියනවා මේ බැටරි සඳහා තියෙන විශාල ටැක්ස් එකක්. මේ ටැක්ස් එක ඉවත් කරන්න. ඉතින් මම මේ කියන්නේ දැන් මේ විදිහට මේ බැටරි වලට අපි ස්ටෝරේජ් කරගත්තොත් මම එක එක්සැම්පල් එකක් ගන්නම්. දැන් අපිට ජල විදුලිය තමයි මේ ජලයත් එක්ක ප්‍රශ්නයක් වෙලා නැති වෙලා තියෙන්නේ. මේකට පුළුවන් අපි මේ බලාගාර ආශ්‍රිතව ෆ්ලෝටින් සෝලා පාවෙන සෝලා ගැහුවොත් මේවා දවල් කාලයේදී ජනනය වෙන විදුලිය බැටරි එකට අපි මේ කියපු මෙගා බැටරි වලට ස්ටෝරේජ් කරගත්තොත් අපිට පම්පින් සිස්ටම් කියලා තියෙනවා. එතකොට ඒ ගන්නා වූ සෝලා පවර් එකේ අර බැටරි බෑකප් එකෙන් අපිට පුළුවන් ජලය පම්පින් කරන්න. එතකොට පම්පින් කරාම මේ ජලය ගොවි ජනතාවටත් දෙන්න ඉතුරු වෙනවා. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් කාල සීමාවත් වැඩි වෙනවා. ඇයි මේ ක්‍රම මේ ඉංජිනේරුවෝ හඳුන්වලා දෙන්නේ නැත්තේ? නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත මේ ඉංජිනේරුවෝ ඇයි මේවා වහගෙන ඉන්නේ? දැන් ඔබතුමා දිගින් දිගටම චෝදනා කරන්න ඉංජිනේරුවන්ට එහෙම කරන්න තියෙන උවමනාව මොකක්ද කියලා කෙනෙක් අනිත් පැත්තෙන් ප්‍රශ්න කරොත් ඔබතුමාට දෙන උත්තරේ මොකක්ද? නෑ මෙහෙම උත්තරයක් දෙන්න කියන්නේ ඕනම කෙනෙකුට රාජකාරියක් කියලා එකක් තියෙනවනේ. රාජකාරිය තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන් වපසරියක් තියෙනවා කියලා කෙනෙක් කියන්න පුළුවන්. මට ඩියුටි ලිස්ට් එකක් කාටවත් යෝජනාවක් දෙන්න බැරි කමක් නැහැනේ. කවුද යෝජනාවක් දීලා තියෙන්නේ? දැන් විමල සුරේන්ද්‍ර අපේ ඉංජිනේරුතුමාට කවුරුවත් කිව්වද? දැන් අපේ මන් දැක්ක මේ FB එකේ අලුතෙන් එක්කෙනෙක් කවුරු හරි අපේ ඉංජිනේරු මහත්තයෙක් හොයාගෙන තියෙනවා අඩුම ජල ප්‍රමාණයකින් දුවන වාෂ්ප බලයෙන් ඒක දුවන්න පුළුවන් එන්ජිමක්. දැන් මේක පිළිබඳ කවුරුත් ගිහිල්ලා මේ කතා කරාද මේ ඉංජිනේරු? දැන් මේ වගේ සොයා ගැනීමක් කරලා එතකොට
මං හිතන්නේ රටවල් 172ක එයාට පේටන් බලපත්‍රය හම්බ වෙලා තියෙනවා. දැන් මේ හොඳ අවස්ථාවන්නේ. ඇයි මේ අවස්ථාව අපි ප්‍රයෝජනෙට ගන්නෙ නැත්තේ? මම කියන්නේ ඒකයි. ඕනෙම කෙනෙකුට දැන් අපිට කවුරුත් කිව්වද? අපි ඇයි මේක ගැන හොයන්නේ? අපි මහ ජනතාව වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපිට කැක්කුමක් තියෙනවා. එතකොට අපි දකිනවා මෙතන මාෆියාවක් තියෙනවා. අන්න එතන එන්න ඕන. මාෆියාවක් තියෙනවා. ඒ මාෆියාව කරන්නේ කවුද ඔබතුමා කියලා කියන්නේ? ඒ මාෆියාව කරන්නේ තනිකර ඔබතුමා චෝදනා කරන ඉංජිනේරුවන්. විදුලි ඉංජිනේරු සංගමයට කරනකොට අර ඔක්කොටම පාර වදින්න පුළුවන්. ඒ නිසා මම මේකෙන් සමාවාය දිනවා. මේක ප්‍රගතිශීලී ඉංජිනේරුවොත් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ වෙන ක්‍රියාදාමයේ මේක මාෆියාවක් කියන්නේ මේ අයගේ සාමාන්‍ය රැස්වීමක් කියන්නේ සැංගිලාව. නෑ ඒක තමයි දැන් මම ඔබතුමාගෙන් අහන්නේ මේ අය කියලා ඔබතුමා ඔතන මාෆියාවක් තියෙනවා. මේ අය කියලා ඔබතුමා කියන්නේ කවුද කියලා මම ඔබතුමාගෙන් මම කියන්නේ මේ ඉංජිනේරු සංගමය. මේ ඉංජිනේරු සංගමය දැන් මේගොල්ලෝ බලන්න වෙලාවකට මේගොල්ලෝ මං හිතන්නේ ටෙන්ඩර් මණ්ඩල වලට ඉඳ ගන්න නැති නන් කෝපරේටිව් ඒගොල්ලෝ කියන්නේ ඒ වෙලාවට ඉඳ ගන්නෙත් නැහැ. ඒ ටෙන්ඩර් වලට. හැබැයි ඩීසල් ඉමර්ජන්සි පවර් ගන්න ඒවට ටක් ගාලා ඉඳ ගන්නවා. ඉතින් මේ වගේ මම හිතන්නේ මේක ගැන ඔබතුමාට සාක්ෂි තියෙනවා. සාක්ෂි තියෙනවා. ඒවට ලිඛිතව ලියුණුත් තියෙනවා. ඒගොල්ලෝ එහෙම ඇක්ෂන් අරන් තියෙනවනේ පහුගිය ඉතිහාසය පුරාට. මෙතන ඇති මං ගාව උදාහරණ තියෙනවා. ඉතින් ඒ වගේ දැන් මම කිව්වේ දැන් අපි මේ ලීප්ලට් එක මං කිව්වේ 2018 අපි බෙදා හැරිය ජනතාවට. එදා එතකොට දේශීය ව්‍යවසායකයන් 650ක් සූර්ය බලාගාර ඉදිකිරීමට මුදල් තැන්පත් කරමින් ඉදිරිපත් කරන ලද ඉල්ලුම් පත්‍ර එකක්වත් අනුමත කරලා තිබුණේ නැහැ. කවුද මේවා අනුමත කරන්නේ? ඉංජිනේරු. එතන තිබුණා මෙගාවොට් 1300ක්. දැන් අද මෙගාවොට් 1400ක් එදා තිබුණ 650ට අද ඇප්ලිකේෂන් අයදුම් පත්‍ර 815ක් යොමු කරලා තියෙනවා. මේ මෙගාවොට් එකකට 1,15,000 ගානේ මේ ව්‍යවසායකයෝ බැඳලා තියෙනවා. දැන් මේ ව්‍යවසායකයෝ තමයි සල්ලි හොයලා මේවා සම්පූර්ණ ඉදි කළා රජයට බාර දෙන්නේ. ඉතින් මේ ව්‍යවසායකයෝ අධෛර්යමත් කළා 2016 ඉඳලා මුදල් අරගෙන හිර කරගෙන තියාගෙන ඉන්නවා. මේ මිනිස්සුන්ට කිසිම සහනයක් නැහැ. දැන් ඔබතුමා එකතරක බරපතල චෝදනාවක් කරනවා. දැන් යම් ආකාරයක ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුලේ ටෙන්ඩර් කෝල් කරාම ටෙන්ඩර් ඕපන් කරන්න යම් ආකාරයක ගිහිල්ලා වාඩි වෙලා ඉන්න කට්ටිය වෙන පැත්තකට යනවා. හැබැයි ඩීසල් නැත්තම් අර තාම බලාගාර වලින් ගන්න ටෙන්ඩර් කෝල් කරාට ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුලේ මිලදී ගැනීම සිද්ධ කරාට පස්සේ ටෙන්ඩර් බෝඩ් එකට ඇවිල්ලා වාඩි වෙනවා. ඒක ටිකක් බරපතල චෝදනාවක් නේ. චෝදනාව බරපතලයි තමයි. ඒක තමයි ඉතින් ඇත්ත. චෝදනාව බරපතල වුණාද? ඔබතුමාට යම් ආකාරයක අපි හිතමුකෝ දැන් මේ මටත් ඉතින් ඇවිල්ලා ඕන කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් නේ සංජීව මහත්තයා. මොනවද ඔබතුමාට තියෙන සාක්ෂිය සම්බන්ධව? නෑ ඒගොල්ලෝ ලිඛිතව ඒක දන්නවලා තියෙනවා. මං ගාව ඇති මං ලියුමක් තිබුණා මං පෙන්නන්න. ඒ අතර අපි කතා කරමු. කියන්නේ මේ තියෙන ඔවුන් අතරම යම් ආකාරයක මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුළේ මිලදී ගැනීම හුවමාරු කර ගැනීම වෙනුවෙන් මැදිහත් වීමක් දෙහරා වුන් සිද්ධ කරන්නේ. ඒගොල්ලෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හැටියට තමයි ඒව ගන්න. අකුරට වැඩ කිරීම. ට්‍රේඩ් යුනියන් ඇක්ෂන්. හරි? ඉතින් ඒගොල්ලෝ එහෙම අරන් තියෙනවා ඇක්ෂන්. මේ ලියුම මේ 2017 ඔක්තෝබර් 20 මේ ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් එකක් අරන් තිනවා ඒගොල්ලෝ. ඒ කියන්නේ දැන් මේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉදිරිපත් කරන නිර්ණායකවලට ඒක එකඟ වෙන්නේ නැහැ. දැන් ඊයේ ප්‍රකාශයක් කරා දැක්කනේ මේකට අපි එකඟ නැහැ. එකඟ නැහැ ඩීසල් නැතුව. දැන් අද කැලණි 30ත් නතර වෙලා තිනවා ඩීසල් නැතුව. එතකොට සොජෙක්ස් එක නතර වෙලා තිනවා ඩීසල් නැතුව. එතකොට මේගොල්ලෝ අනුමත කරන්නේ කොහොමද ඒසියා පවර් ඒසැම්බල් පිටි ඒස් මාතරයකට දෙන්න කියලා. එතකොට ඒව දුවන්නේ මොනවයින්ද? එතකොට අපගේ බලාගාරයට නැති ඩීසල් කොහොමද මේකට දෙන්නේ? මේගොල්ලෝ මේවා පෝෂණය කරනවා. හරියට කිරියාරකෙක් ගත්තා වගේ. අපේම දැන් මේවට ඩීසල් දෙන්නේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ. මම අර උදාහරණයක් ගත්තේ කණ්ඩ දෙනවා. හොඳට හරකට කිරි ටික ගන්නවා අනිත් පැත්තෙන් වෙන අය. ඒ අය ලාභ ලබනවා. අපි පාඩු ලබනවා. අද මේ මණ්ඩලයේ මං කියන ක්‍රම සම්පාදනය මොකද්ද දැන් අද බලන්න මේ අතු ටිකක් කපන්න විදුලි අධිකාරී කාර්යාලයකට කොච්චර මුදලක් වෙන් කරනවද? කවුද අතු කපන්නේ? මණ්ඩලයේ සේවකයෝද? කවුද රැහන් අදින්නේ? මණ්ඩලයේ සේවකයෝද? කවුද මීටර හයි කරන්නේ? මණ්ඩලයේ සේවකයෝද? වාහන දුවන්නේ කොහෙද? මොකද්ද මේකේ තියෙන ක්‍රමවේදය දසුන් මහත්තයා? ඉතින් අපි මේවා දකිනවා. මම හිතන්නේ විශේෂයෙන්ම මේකේ ඔබතුමා කිව්වා වගේ මේ පත්වන ඇමතිවරයා
පත් වෙන සභාපතිවරයා මනා අවබෝධයක් තියන අය මෙතනට පත්විය යුතුයි. දැන් ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා මේ විදුලි බල මණ්ඩලයේ කරන්න ඕන ක්‍රම සම්පාදනය දැන් කරනවා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව. අපි එතෙන් එමු. අපි දැන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යභාරය දැන් අතර ගන්න කලින් හැබැයි ඔවුන්ටත් පැවරලා තිබුණ යම් ආකාරයක වගකීමක් ඔවුන්ටත් තියෙන උපකල්පනයක්. හැබැයි ඔවුන් මේ අර්බුදයේ නිර්මාණය වෙනකම් මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් ක්‍රියාත්මක වුණාද කියන කාර්ය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මම ඒකත් කැමති ඔබතුමාලගේ හැදෑරීම ඇතුලේ සහ ඔබතුමාලගේ ওই ගැඹුරු කියවීම ඇතුලේ මොකද්ද තියෙන උත්තරේ කියලා එන්න. එතෙන් එන කලින් අර ඔබතුමා දැන් මාෆියාව කියපු කතාව ඇතුලේ මට තව තියෙනවා මේකේ ඔබතුමාලගේ හැදෑරීම දැන් සහ ඔබතුමාලා මාධ්‍ය හමුවේ කරපු අනාවරණයන් එක්ක තව ප්‍රශ්න කිරීමකට යන්න. දැන් යම් ආකාරයක විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් ඉංජිනේරුවන් සහභාගී වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුලේ උන් සමහර වෙලාවට ඉන්නවා සමහරලාට යනවා තමන්ට අවශ්‍යතාවයක් තියෙනවා ලාභයක් උපයා ගැනීම වෙනුවෙන් මැදිහත් වීමක් කරන තියෙන ප්‍රසම්පාදන ක්‍රියාවලියට වාඩි වෙනවා කියලා. එහෙම කියලා ඔය ඉංජිනේරු සංගමේ අය ඔබතුමාලා කරන චෝදනාව ඇතුලේ ඔය මිලදී ගැනීම වලට ඔවුන් හරහා මාෆියාවක් ක්‍රියාත්මක වෙන ඔවුන්ගේ විදුලි බලාගාරවලින්ද මේ විදුලිය ලබා දෙන්නේ අර හදිසි මිලදී ගැනීම වල ඇතුලේ. අනිවාර්යෙන්ම දැන් හොඳම දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමය තමයි 2009 විදුලි බල පනත සංශෝධනය වුණේ. මේ සංශෝධනය ඇතුලේ ලොකු බලයක් ආව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට. නමුත් එතකොට මේවැයි ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කරන්න ඕනේ 43 3 වගන්තිය යටතේ මේ තරඟකාරී ටෙන්ඩර් ක්‍රමය. එතකොට මේ තරඟකාරී ටෙන්ඩර් ක්‍රමය ක්‍රියාත්මක කරන්න ඉංජිනේරුව ක්‍රියා කරන්න ඕනේ. එතකොට මේ ඒස් සෙම්බිලිපිටියේ ඒස් මාතර ඒස් කපු ගාන දිගින් දිගටම 2016 ඉඳලා මේක 2005 තමයි පළමුවෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත්තේ. හැබැයි මේක මුලින්ම ගිවිසුම් ගැසුවේ අවුරුදු 10කට. ඒක 2015 මේක ඉවරයි. නමුත් ඊට පස්සේ මේගොල්ලෝ කිසිම තරඟකාරී ක්‍රමයකට මේ අපේ 2009 මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ජනතාව වෙනුවෙන් හදපු මේ ප්‍රගතිශීලී වැඩපිළිවෙල කඩා දැම්මා. හරි. ඉතින් එහෙම කඩා දාලා මේවා ටෙන්ඩර් කරන්නේ නැතුව මේ අර ආයතන වලට විතරක් කෙලින්ම කැබිනට් පත්‍රිකාවල ආයතන වල නම් ගහලමයි දාන්නේ. ඔබතුමාගේ මේ සංගමයේ මේ පොහොට්ටුවේ සංගමයක්ද? අපේ මෙහෙමයි. අපේ දේශපාලන පක්ෂයක් අපේ තිබුණේ නැහැ. හැබැයි නමුත් අපි මේ ජනතාවට මේක දරා ගන්න බෑ. මේක පුපුරන අවස්ථාවක් එනවා. පුපුරන අවස්ථාව මොකද්ද? මිල වැඩි කරන්නේ. දැන් ඒකේ අවසාන භාගයේ යහපාලන රජය ක්‍රියා කරා මේ 43 3 වගන්තිය ඉවත් කරන්න. දැන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ආණ්ඩුවටත් ආවා මුල් අවධියේදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අයින් කරන්න. ඒගොල්ලන්ගේ බලය අහෝසි කරන්න 43 3 වගන්තිය. ඉතින් ඒත් අර කලින් ආපු පීඩන තමයි පිට වෙන්නේ. ඒක නමුත් මේ රජය තේරුම් ගත්තා. දැන් මුතුමා හව මාව පොහොට්ටුවේද කියලා. පොහොට්ටුවේ කියන එක නෙමෙයි මෙතන තියෙන ක්‍රමවේදය මේ දූෂණය. අපි ඉන්නේ දූෂණයට එරෙහිව. අපි වාමාංශිකව හැටියට අපි දූෂණයට විරුද්ධව තමයි අපි ක්‍රියා කරන්නේ. අතෙන් යමුකෝ. මට විරාමයකට යන්නත් තියෙනවා. දැන් එතකොට ඔබතුමාලා කියන්නේ ඒ සපුගස් කන්ද ඊට පස්සේ ඇඹිලි පිටියේ මේ බලාගාරවලින් මිලදී ගැනීම ඇතුලේ හදිසි මිලදී ගැනීම තුල ඔබතුමා මම යලෙත් එන්නේ අර ඔබතුමා කිව්ව මාෆියාව ඇතුලේ කොතනද මාෆියාව තියෙන්නේ කියන කාරණා සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලට වාඩි වෙලා නැගින්න එක අපිට යම් ආකාරයක උපකල්පනය කරන්න බෑ. සාක්ෂියක් සහිතව ඔබතුමාට තීරණ කියන්න පුළුවන්. එහෙම නැතුව කියන්න බෑනේ මෙතන මාෆියාවක් යනවා කියලා. එහෙම මාෆියාවක් යනවා නම් පුනර්ජනනයේ බල ශක්තිය වලට යන්නේ නැතුව තාප විදුලි බලාගාර හරහා මිලදී ගැනීම සිද්ධ කරන්න ඔවුන් හිතාමතා මගාරිනවද? ඒ සඳහා වන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවද? ඒකට ඉංජිනේරුව සම්බන්ධද කියලා කවුරු හරි ඍජුව ප්‍රශ්න කරොත් ඔව් තියෙනවා. එහෙනම් පෙන්වන්න තියෙනවද ඔබතුමාට? පැහැදිලිව පුළුවන්. පැහැදිලිවම පුළුවන්. දැන් එක උදාහරණයක් මම කලින් කිව්වා. 2016 සෝල සංග්‍රාමයේ යහපාලන රජයේ එතනදී කියන්න පුළුවන් සංජීව මහත්තයා නෑ මේ ආණ්ඩු පටන් ගන්න දේවල් මේ රටේ ආණ්ඩු ප්‍රතිපත්ති ප්‍රකාශයන් ඇතුලේ පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයන් ඇතුලේ සමහරවිට වේදිකාව ඇතුලේ මැතිවරණ වලට මිනිසුන්ට දීලා තියෙන පොරොන්දු ඇතුලේ ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ක්‍රියාත්මක කරන ආණ්ඩුව ඡන්ද ටික බලාගෙන කියන දේවල් සමහරවිට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙනවද කියන කාර්ය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවානේ. ඒක සමහරවිට විදුලි ඉංජිනේරුවා ළඟට අරගෙන එක සාධාරණත් නෑ කියලා කෙනෙක් කියන්න පුළුවන් නේ. මෙම මේ සාධාරණයි කියන එක කියන්න බෑ කියන්න අපිට සාක්ෂි තියෙන ඕන තරම්. දැන් මේවට ඉංජිනේරුවෝ වගේම අමාත්‍යංශ ලේකම්වරුත් වගේ කියනවා. එතකොට මේවට සෑම අවුරුද්දෙම කොප් කමිටුවේ වාර්තා තියෙනවා. දැන් යහපාලන රජයේ හඳුන්නෙත් ඇමතුමා හිටියා.
හඳුන්නෙත්ති ඇමතුමා මොකද්ද කිව්වේ මේ හදිසි විදුලිය මිලදී ගැනීම විගණකාධිපති නීති විරෝධී කියනකොට එතකොට නීතිපති නීති විරෝධී කියනකොට මේ අය අර හදිසි විදුලිය ගන්න තුර්කි නැව් ගේන්න හදනකොට තුර්කි නැව් වලට මොකද කිව්වේ මේ 2019 කිව්වා වෙසක් එකට ලයිට් නැති වෙනවා කියලා. වෙසක් එකට ලයිට් නැති වුණාද අපි අහන්නේ? පොසොන් එකට ලයිට් නැති වුණාද? ඉතින් මේ සෑම මේගොල්ලෝ මේ 2016 ඉඳලා දිගටම ජනවාරි මාර්තු අප්‍රේල් වෙනකොට මේ බොරු මිල්ල මවන්න ජනතාව බියවද්දනවා. ඇයි ඒ කාලේ තෝරගන්නේ? ඒ කාලය තෝරගන්නේ ඇයි මේ ඒ කාලය තුල නේ හොඳම ඒ කියන්නේ වැස්ස නැහනේ. වැස්ස නැති හින්දා මේ අය මේ බිල්ල මවලා අමාත්‍යවරු බය කළා. දැන් අමාත්‍යවරු සබ්ජෙක්ට් එක දන්නේ නැතුනම පුටුව ආරක්ෂා කරගන්න අර නිලධාරී කියන මතයට යැපෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් නේ. මේක ජාතික ආර්ථිකයට බලපාන ලොකුම ප්‍රශ්නයක්. ඒ නිසා මේක භයානකකම ඒ ඇමතිවරු දන්නවා. දැන් සමහර වෙලාවට විදුලි බල මණ්ඩලයේ පාඩු වෙලා තිබුණු සමස්ත පාඩුව සමහර වෙලාවට ඔබමම නිකන් විදුලි අරගෙනද කියන කාරණේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් විදුලි බිල් 2ක් 3ක් ගෙවුවේ නැතුව රෙඩ් නෝටිස් එකක් ඇවිල්ලා සමහර වෙලාවට කපලා යනවා. ඊට පස්සේ ආයෙ සම්බන්ධ කිරීමේ ගාස්තුත් ගෙවන්න ඕන. ලොකු අලකලංචියක් තියෙනවා. හැබැයි මණ්ඩලයේ පාඩුවේ එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ පාඩුව කෙනෙක්ගේ සාක්කුවට ලාභයක් විදිහට ගිහිලා තියෙනවද? ඒ ලාභය ඇතුලේ ඔය කියන ඉංජිනේරු සංගමෙත් තියෙනවද? ඔබතුමාලා චෝදනා කරන්න එතනනේ. මම එතෙන් එනවා. මට උත්තරයක් ඕන සංජය මහත්තයා මේ විරාමෙන් පස්සේ. අපි අලුත් හතර පැය සමගින් අද විදුලිය පාවිච්චි කරන්නගේ සංගමේ ලේකම් සංජීව ධම්මික මහත්මයාත් එක්ක අපි හතර පැය ඉන්නේ. මේ එතුමාට ආරාධනා කරන්න හේතුව තමයි මේ වෙලාවේ තියෙන මේ විදුලි බිල අර්බුදය සහ එක් පැත්තකින් එතුමාලා චෝදනා කරනවා මේක මේ කෘත්‍රිමව නිර්මාණය කරපු අර්බුදයක්. මේක යම් ආකාරයක දීර්ඝකාලීනව තියපු සහ යටපත් කරගෙන පීඩනයක් මතුවීමක් කියන කාර්යය සම්බන්ධයෙන් අර විරාමයට යන්න කලින් මම නැවතුණු තැන සමහර වෙලාවට මේ කරන චෝදනාවන් මේ සංජය මහත්තයා අපිට එක ආකාරයක එක් පැත්තකින් ඉඳන් වාඩි වෙලා හිටගෙන කියන්න පුළුවන්. දැන් අද අනිත් පැත්තේ මේ නියෝජනයක් නැති නිසා දැන් ඔබතුමා කියන කාරණේ එක් පැත්තකට යන්න පුළුවන්. මම එකයි මේ අනිත් පැත්තට ප්‍රශ්න කරන්නේ. මේ කාරණාව ඇතුලේ යම් ආකාරයක සාක්ෂියක් හෝ සැබෑ තත්වයක් උත්පාදනය කරගන්න එපා. දැන් ඔබතුමාලා කියනවා දිගින් දිගට මාෆියාවන් සිද්ධ වෙනවා කියලා. ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුලේ හදිසි මිලදී ගැනීම සිද්ධ වෙනවා කියලා. විදුලි බල මණ්ඩලයේ පාඩු ලබන තැනක් තියෙනවා. හැබැයි මේ පාඩුව අපි නිකන් විදුලි අරගෙන නෙවෙයි. නිසා මේ පාඩුවත් ඔබතුමාලා යම් ආකාරයක උපකල්පනය කරන්නේ යම් ආකාරයක චෝදනා කරන්නේ පාඩුවත් යම් ආකාරයක තැනක ලාභයක් විදිහට සටහන් වෙලා තියෙනවා කියන කාරණේද? අනිවාර්යයෙන්ම දැන් ඕකට හොඳම උත්තරේ තියෙනවා විගණන පනත ගත්තා නම්. විගණන පනත මේ සියලු දේ පැහැදිලි කරලා තියෙනවා. අපිට එකින් එකට යන්න ඇත්තටම වෙලාව මදි වෙයි. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කොප් කමිටුව. අර අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ රාජකාරිය. දැන් මොකද්ද මේ කොප් කමිටුව අන්තිම වාර්තාවේ හඳුන්වන්නේ අස්සම් කරලා තියෙන්නේ? අමාත්‍යංශ ලේකම්වරයා පනතේ විධිවිධාන වරදවා තේරුම්ගෙන ඇති බව වැටහි. එතකොට අමාත්‍යංශ ලේකම්වරයා පහේ පන්තියේ මේ ශික්ෂාත් ලියන ළමයිද? පනතත් තේරුම් ගන්න බැරි. ඉතින් ඔන්න ඔය වගේ සරල උදාහරණ පෙන්නලා. එතකොට මේවා ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? දැන් පහුගිය 29 වෙනිදා කරපු මේ රැහන් පද්ධතිය කඩලා දාලා නොරොච්චෝලේ කඩලා දාලා කරපු එක බලපතල වරදක්. මේක විදුලි බල පනතේ 63 වෙනි වගන්තිය අනුව අවුරුදු 7ක් හිර යවන්න පුළුවන්. දැන් මේකට පැමිණිල්ලක් තිබ්බා. පැමිණිල්ල දාලා දවසකට පස්සේ ඉල්ලා අස් කරගත්තා. නමුත් මේක නියෝජ්‍ය පොලිස්පති අතේ විභාග වුණා. එතුමාට අයිතියක් නැද්ද මේක ගැන තවදුරටත් හොයලා බලන්න. දැන් අපරාධයක් වුණාම පැමිණිල්ලක්ම අවශ්‍යද? දැන් පාරේ යනකොට කවුරු හරි පීයෙන් අයිනවා. පොලිස් නිලධාරියෙන් මේක දකිනවා. එයා ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැද්ද? දැන් මේ විදිහට අපේ ආර්ථිකයට වෙන පාඩු. දැන් මේගොල්ලෝ සෙල්ලමක් කියලා හිතුවට දැන් මේ විදුලිය කපනවා පැය ගණන්. ඉතින් අපි එකකයකට ගෙවන අඩු ගාණක් වෙන්න පුළුවන්. හරි? රුපියල් 7යි 8යි හරි ওই විදිහට අපි ගෙවනවානේ. නමුත් මේ විදුලිය ඒකකයන් නැතිවීමෙන් ආර්ථිකයට නැත්තම් ඒ ව්‍යවසායකයාට වෙන පාඩුව යුනිට් එකකට රුපියල් 120ක්. කවුද මේක අපිට ගෙවන්නේ? මේක මං කියන එකක් නෙමෙයි. මේක මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගණනය කරලා තියෙනවා. ඒක පිළි අරගෙන තියෙනවා. දැන් අපි මහජනතාව හැටියට හඬක් නැගුවොත් අපිට විදුලිය කපන එකට මේක ගෙවන්න. දැන් ඔය පෑ ගාන බැලුවාම දැන් මේ වසරේ විදුලිය කැපීම අඩු වුණාට ඊට ඉස්සෙල්ලා වසරවල් වල ගත්තම
දැන් අපි අනිවාර්ය ගෙවන ගාස්තුවක් තියෙනවා මාසික ගාස්තුවක්. මේව එකතු කරලා බැලුවාම දැන් අපෙන් කවුරුවත් ඒ ස්ථාවර ගාස්තුව අඩු කරනවද? අර මං කියපු උපකල්පනය කරපු 120 කවුරුත් ගෙවනවද? ඉතින් ඒ හින්දා මේකට වෙන පාඩුව බිලියන ගණන්. දැන් අපි කියන්නේ දැන් මේ උපයෝගිතා කොමිෂන් සභාව මං කියවනේ පැහැදිලි මාර්ගයක් පෙන්වලා දීලා තියෙනවා. ඔව් අපි එතෙන්නේ මුදන් යම් ආකාරයක විදුලි කප්පාදුවක් සිද්ධ වුණොත් ඒ විදුලි බල පන්ත ප්‍රකාරව පාරිභෝගිකයට යම් ආකාරයක මැදිහත් වීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා දැන් ඔබතුමා සඳහන් කරනවානේ. අපි ඩිපොසිට් එකක් තියන් ඉන්නවානේ. දැන් ඔබතුමාලා සංගමයක් විදිහට නොදන්වා විදුලිය විසන්ධි කළොත් අපිට හානියක් වුණොත් අර අය කිරීම සිද්ධ කළොත් ඔබතුමාලා නෛතික ක්‍රියාමාර්ග ගන්න නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානමක් නැද්ද? ඔබතුමාලා මේ වෙනකොට අරන් තියෙනවද එහෙම තැනක? අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවට වඩා මොකද අද රටේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න සල්ලි ඕනේ. අපි අර කාගෙන්වත් යපන මිනිස්සු නෙමෙයි. අපි මහ ජනතාවට කරදරයක් කරන්න සූදානම් නැහැ. අපි හැමතිස්සෙම පොලිසිය පිහිට දැන් සොජෙක්ස් එක ජනන සැලැස්පේ නැතුව එකපාරට මේ අත්තිටුවා. අපි ඒකට ගිහිල්ලා පොලිස්පතිතුමාට අපි පැමිණිල්ලක් කරා. අපිට කරන්න පුළුවන් දේවල් අපි කරනවා. නඩුවකට යන්න කියන්නේ අද යන වියදම ගැන දන්නවන්නේ කොහොමද කියලා. ඒ හින්දා අපිට මේ නඩු මාර්ග වලට යන්න අමාරුයි. නමුත් අපි ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රියාමාර්ග ගන්න. දැන් ඔබතුමා ඇහුවා 28 වෙනි වගන්තිය අනුව සෑම පාරිභෝගිකයෙකුටම ඇත්තටම මේ විදුලි බල මණ්ඩලේ මාසිකව පොලියක් ගෙවන්න ඕනේ. අපි විදුලිය ගන්න අවස්ථාවේදී තැන්පතු මුදලක් ගෙවනවා. ඒ තැන්පතු මුදලට මාසිකව පොලියක් ගෙවන්න ඕනේ කියලා මේ 28 වෙනි වගේ එහෙම තියෙනවා කෝටි 3000කට වඩා. බලාගාරයක් ගහන්න පුළුවන් මුදල්. කියන්නේ පාරිභෝගිකයන්ගේ මුදල් තියෙනවා මණ්ඩලයේ සතුව. මණ්ඩලයේ සතුව තියෙනවා. ඒක තියෙනවා මේක මණ්ඩලයේ සතුවක් තියෙනවා ලෙකෝයක සතුවක් තියෙනවා. දැන් යම් ආකාරයක මේ විදුලි විසන්ධි කිරීම වෙනුවෙන් වන සාකච්ඡාව ඇතුළේ උන් සඳහන් කරන්න මේ වෙනකොට ජල විදුලි උත්පාදනය ශීඝ්‍රයෙන් අඩු වෙලා තියෙනවා. ජලාශාස්ත්‍රිතව ජල මට්ටම් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා දීර්ඝ කාලීනව අපි කරගෙන ආපු කාරණාව තමයි පල්ලෙහාට යනකොට අපි මේ පැත්තෙන් ඉන්ධන භාවිතයෙන් සිද්ධ කරන තාපි භාවිතයෙන් සිද්ධ කරන විදුලියන් උත්පාදනය කරගන්න ඕන. ඒක ටිකක් වැඩි කරන්න ඕන. දැන් මේ සිද්ධ වෙමින් පවතින එකනේ. ඔබතුමාලා දිගින් දිගට කියනවා නෑ ඒක කරන්න එපා කියලා. ඔබතුමාලා විකල්පයන් මම දැක යෝජනා කරනවා. විකල්පයක් තියෙනවා ඇත්තටම. විකල්පය තමයි මේ රජයේ සතු සහ පුද්ගලික අංශයේ සතු ජෙනරේටර් තියෙනවා මෙගාවොට් 2000. ලොකු ප්‍රමාණයක්. මෙගාවොට් 2700 අපට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ අයට අර යෝජනා කරා උපයෝගිතා කොමිෂන් සභාවත් අපි මේක කලින් ඉඳලම අපි කිව්වා. මේ අයට පුළුවන් අද කර්මාන්තපුරයක් ගත්තාම මේ අයට ඕන වෙලාවක දුවන්න පුළුවන් ඒගොල්ලන්ගේ ධාරිතාවට සරලන ජෙනරේටර්ස් තියෙනවා. මේ අයට පුළුවන් ඒක පාවිච්චි කරන්න. ඩීසල් ප්‍රශ්නයක් නැහැ. එතකොට උදේගම්මන් ඇමතුමා පොරොන්දු වුණා සල්ලි දෙනවා නම් අපි ඩීසල් දෙනවා. ඩීසල් තියෙනවා. දැන්ටෝ කර්මාන්තපුරවල ඩීසල් ගිනිය ගත්තේ ඒවත් තියෙනවා. ඒගොල්ලන්ට දුවන්න පුළුවන් විදියට සති ගන්න. ඉතින් අපිට මේ දැන් මාස 3යි මේ අර්බුදය තියෙන්නේ. දැන් මාස 2ක් ඉවරයි. දැන් ඒක ඔප්පු කරලා පෙන්නුවා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මැදිහත් වීමේ. තව මාසයයි තියෙන්නේ. තව දින ගණනයි තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ කඩමිඩිය එකයි මං කිව්වේ දැන් කලබල වෙලා. දැන් මේ වෘත්තීය ක්‍රියාමාර්ග අරගෙන දැන් මට ආරංචියක් තියෙනවා දැන් අර ඉංජිනේරුවේ කුරුවිට මුද්‍රණාලේ ඒකේ විදුලිය කැපීම සම්බන්ධයෙන් දැන් ඒකට දැන් මේගොල්ලෝ කොහෙන් හරි පැටලෙන්න බලන්න. මේකත් මං හිතන්නේ උද්ඝෝෂණයකට මුල පුරන්න හදනවා කියලා මට ආරංචි ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේවා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන තාක්කල් මං කිව්වේ මං තව ප්‍රකාශයක් කරා මේක මං හිතන්නේ සියලුම දෙනාට අදාළ වෙන්නේ නැහැ. නමුත් මේ ඉහළ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ මං ඉල්ලීමක් කරනවා රටේ තියෙන විගණන පනත අනුව වත්කම් බැරකම් ප්‍රකාශ අරගෙන මේගොල්ලන්ගේ පරීක්ෂණයට භාජනය කරන්න. එතකොට හොයාගන්න පුළුවන් කොහොමද මේකේ තත්ත්වය කියලා. ඒ කියන්නේ අයත අයපෑම් තියනවා කියලාද ඔබතුමා කියන්නේ? අයත අයපෑම් තියෙනවා. මං කිව්වේ මෙතන තියෙන විදුලි අර්බුදයක් නෙමෙයි කොමිස් අර්බුදයක්. ඒ කියන්නේ මිලදී ගැනීම වලද ප්‍රසම්පාදන ක්‍රියාව ඇතුළේද? ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යන්න එපා. ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැති එකනේ ප්‍රශ්නේ. දැන් නිතර ගෙන්නේ යන්නේ. ඉතින් මේ දැන් ඒ සැම්බිලි පිටේ ඒස් මාසෙල දික් කරන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැහැ. එහෙමනම් කොහොමද උන් කොමිස් උපයන්නේ? ඉතින් කොමිස් උපයන්නේ ඒගොල්ලෝ එදා ඉඳලා මේ 2005 ඉඳලා කරගෙන ආපු හිතවතුන් තමයි එතන ඉන්නේ. කොමිස් උපයන්නේ කියන්නේ කොමිස් ඉබේම දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ හිමිකරුවන්ට. ඇයි මේක ගිවිසුම් ගැහුවට පස්සේ පාවිච්චි කරන්නේ නැතත් කැපැසිටි චාර්ජස් මාසෙකට මිලියන 90ක් ගෙවනවා. ඉතින් මිලියන 90 බලන්නකෝ අවුරුද්දක් එනකොට කෝටි කීයක්ද? මේ කණ්ඩායමක්ද කීප දෙනෙක්ද නැත්නම් සංගමයක්ද කවුද මේක බරකරට මේක මේමයි මේක සංගමයක් විදියට හසුරුවන පිරිසක් ඉන්නවා. සියලු දෙනා නෙමෙයි.
ඒකනේ මං කිව්වේ මෙහෙම ඔබතුමාලට ආයත තොරතුරු නිරාවරණය කරන්න අනාවරණය කරන්නට හමුයි කියන්නේ සාදාල ආයතන වලට අදාළ නිලධාරීන්ට අදාළ පුද්ගලයන්ට අනාවරණය කරන්න ඔබතුමාලා මැදිහත් වෙලා නැද්ද මේ වෙනකොට? නෑ අපිට මෙහෙමයි පුද්ගලයන්ට මැදිහත් මේ පුද්ගලයන්ගේ නම් එල්ල කරන්න බෑනේ අපිට මෙතනදී. හැබැයි ඒවා චෝදනාව සාධාරණයිද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ එහෙම වුණාම. නෑ ඉතින් අපි සාධාරණයි කියලා කියන්නේ අපිට ඕන වෙලාවක අපිට ඒ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතනදී ඉදිරිපත් කරනවට වඩා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඉස්සෙල්ලා ලිඛිතව මේ අයට දන්නන්න. ඊට පස්සේ දෙවනුව ලැබෙන පිළිතුරු අනුව ඊට පස්සේ අපි නීති ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපේ පළවෙනි පියවර හැටියට අපි කරන්නේ. ඉස්සෙල්ලා දැනුම් දෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ දෙන උත්තරේ බලනවා. ඊට පස්සේ නැත්තම් අපි නීතිමය ක්‍රියාමාර්ග අපි රජයට බල කරනවා. අමාත්‍යංශ ලේකම්ට බල කරනවා. දැන් ඒ අමාත්‍යංශ ලේකම්ලට වගකීමක් තියෙනවනේ මේව ගැන හොයලා බලන්න. ඒක රටේ විගණන පනත ක්‍රියාත්මක කරන්න කවුරුත් කියන්න ඕනද? දැන් එතනද ඔබතුමාලා දකින්න ලොකුම ගැටලුව. ලොකුම ගැටලුව ඒක. විගණන පනත ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ රටේ. දැන් අනිත් පැත්තෙන් සමහරලාට ලංකා විදුලි බල මණ්ඩලයටත් එක්තැනක චෝදනාවක් තියෙනවා ලෙකෝ එක ලංකා පුද්ගලික විදුලි සමාගම යම් ආකාරයක සෝලා හයි කරොත් එහෙම සූර්ය බල ශක්ති පැනලයක් හයි කරොත් එහෙම සමහරලාට සම්බන්ධතාවය ලබා දීම වෙනුවෙන් කාර්යක්ෂමතාවය පිළිබඳ චෝදනාවක් තියෙනවා. ඒ චෝදනාව ඇතුළේ අනෙක් පැත්තෙන් කියන කතාවක් තමයි ඔවුන් ජාතික විදුලි බල පද්ධතියට ලබාගත යුතු මේ විදුලි බලය ලබා ගන්න හිතාමතා මගහරිනවා. හැබැයි ඒ මත යම් ආකාරයක මිලදී ගැනීම ඉහළ දා ගන්න උත්සාහ කරනවා කියලා. ඔබතුමාලත් මේ කාරණාව මතු කළා. ඒ කාරණාව ඇත්තටම මතු කළා ඇයි නොදෙන්නේ? අපි කතා කරමු විරාමෙන් පස්සේ. අපි අලුත් හතරේ පැත් සමගින් විදුලි පාවිච්චි කරන්නගේ සංගමේ ලේකම් සංජීව ධම්මික මහත්මයාත් එක්ක මේ අවසන් විනාඩි කිහිපේ දැන් ඔබතුමාලා මේ කරන චෝදනාවෙන් යම් ආකාරයක පැහැදිලි කර ගැනීමක් ඉදිරියේදීත් අපි සිද්ධ කරගමු. සහ ඔබතුමාලා දැන් ඉදිරියටත් මාධ්‍ය සාකච්ඡා තියයිනේ. ඔබතුමාලා සාමාන්‍යයෙන් සතියකට දෙක තුනක් තියෙනවානේ. දැන් ඒ ඇතුළත සමහරලාට මේ ප්‍රශ්න කිරීම ඔබතුමාලට ඉල්ල වෙන්න පුළුවන්. එතකොට හරි ඔබතුමාලට පුළුවන් දැන් ඔබතුමාලා යම් ආකාරයක සාක්ෂි ගෙනලා තියෙනවා. මම මේ කාල් සීමාව ඇතුළේ පැහැදිලි කර ගැනීම වෙනුවෙන් මම එච්චර මේවා කරන්න නැතේ. දැන් අනික් කාරණාව දැන් ඔබතුමාලා දිගින් දිගටම චෝදනා කරනවානේ මේක සිද්ධ කරන්න පුනර්ජනන බල ශක්තියට යන්න ජල විදුලි උත්පාදනය වෙනවා නම් ඉර අහසේ තියෙනවා ඉර අහසේ තියෙනවා සූර්ය බල ශක්තිය කන්වර්ට් වෙන්න මේක නොකරන්න වුන් ක්‍රියාත්මක කරනවා වගේ තමයි අනෙක් පැත්තෙන් ඔබතුමාලා ප්‍රෙෂර් ගෲපයක් විදිහට ඔබතුමාලා කියනවා නෑ මේක ක්‍රියාත්මක කරන්න කියලා ඔබතුමාලා බල කරනවා ක්‍රියාත්මක නොවෙන්න හේතු ඔබතුමාලා හඳුනගෙන තියෙනවා නම් දැන් ක්‍රියාත්මක වෙන්න ඔබතුමාලා කොතනින්ද මේක පටන් ගන්න ඕන කියලා යෝජනා කරන්නේ අපි සරල උදාහරණයක් ගත්තොත් නිවෙස් මත තියෙන වහලවල් වලට දැන් මේක අහගෙන ඉන්න ජනතාව ඉන්නවා. අද මේ ජනතාව අත්විඳලා ඇති. අද ගිහිල්ලා අපි ආයුධ පත්‍රයක් දුන්නාම මොකද ඒකට වෙන්නේ? ඒ වගේම තමයි රාජ්‍ය ඇමතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරා. වහලවල් මත ගහලා තියෙන සෝලර් පැනල් අවුරුදු දෙකක් තිස්සේ තියෙනවා ජාතික පද්ධතියට එකතු කරගෙන නැහැ කියලා. එතකොට මං හිතන්නේ මේ ජනාධිපතිතුමා හදපු අනුකමිටුවෙන් මේවා ඉදිරියේදී ක්‍රියාවට නගයි කියලා අපි පැහැදිලි අවබෝධයකින් ඉන්නවා. ඉතින් මං හිතන්නේ මේක හරිම සරලයි. මේක මහා ලොකු කාර්යයක් නෙමෙයි දැන් තියෙන තාක්ෂණයත් එක්ක අපිට මං අර කියපු පම්පින් සිස්ටම් එක ෆ්ලෝටින් සෝලා මේව ටික එතකොට අපේ වහල මත එතකොට රජයේ සතු වහලවල් මත එතකොට අපේ තියෙන පන්සල් වල දැන් මේ විදිහට ගැහුවොත් මම හිතන්නේ මෙගාවොට් ගහන ගණනය කරොත් 30000ක් විතර ගහන්න පුළුවන්. මේ වහලවල් මත පමණක්. මේකෙන් අපි 10%ක් කරොත් එතකොට අර කියපු මෙගාවොට් 40 ඉක්මනින් මේ ජාතික පද්ධතියට එකතු කරන්න පුළුවන්. පොතේ සමහරලාට දැන් ඔබතුමාලා කියන කාරණාව වුන් සිද්ධ කරන්න නැති වෙන පසුවිපරමක් තියෙන්න බෑ. රාජ්‍ය ඇමතුමත් සඳහන් කරනවා ඉක්මනට මේක සති දෙකක් ඇතුළත කන්වර්ට් කරන්න කියලා. හැබැයි කියනවා එච්චරයි. ඊට පස්සේ වෙන පසුවිපරම සහ ක්‍රියාත්මක තලයට අරගෙන යනකම් වන භාවිතාව සාර්ථකව සිද්ධ වෙනවා කියලා ඔබතුමාලා විශ්වාස කරනවද? ඕන කෙනෙකුට කියලා අරින්න පුළුවන්. මෙතෙක් කල් සාර්ථකව කරන්න උන් කරේ නැහැ කියලානේ. ඔව් මෙතෙක් කල් සාර්ථක වුණේ නැහනේ. ඒ ගැන පසුවිපරම් කරන්න මම හිතන්නේ ආණ්ඩුවේ කණ්ඩායමක් සිටිය යුතුයි මෙතන. එයාට මනා දැනුමක් තියෙන්නත් ඕනේ. ඒ නිසා ඒගොල්ලන්ට ඕනනම් පුළුවන් ඉංජිනේරු සහායක් ප්‍රගතිශීලී ඉංජිනේරුවෝ මේ අතර ඉන්නවා මං කිව්වේ. මේ දොස් කියනකොට ඔක්කොටම වටිනවා. ඒක පිළිබඳවත් අපිට කනගාටුවක් තියෙනවා. මේ රටට ආදරය කරන මේ ඉංජිනේරුවෝ ඉන්නවා. ඉතින් ඒ ඉංජිනේරුවෝ හරි කවුද කියලා හොයාගෙන දැන් සමහර විට මම දන්නවා අකමැත්තෙන් හරි කියන්නේ ජනාධිපතිතුමාටත් වැරදි උපදේශ දෙන සෙනෙහවන්තකම පාන අය ඉන්නවා මෙතන. ඉතින් ඒ නිසා මේ සෙනෙහවන්තකම පාලා ජනාධිපතිතුමා නොමග යන වගේ අය හරි භයානකයි.
ඒ නිසා මම හිතන්නේ ස්වාධීන කමිටුවක් මේකටපත් කරා. මම හිතන්නේ ඒකේ පිහිට තමයි අපිට බලාපොරොත්තු වෙන්නේ. අපි මොකද ඒ අයගෙන් අපි බලාපොරොත්තු වෙනවා ඉල්ලීමක් කරන්න අපිට සංගමයක් සාකච්ඡාවක් විදිහට ඔබතුමාලා මීට වැඩි ප්‍රවේශයක් ගන්න. සංගමයක් විදිහට ඔබතුමාලා මීට වැඩි මැදිහත් වීමක් වෙන්න. පීඩනයක් කරන්න. ඉදිරියේදී බලාපොරොත්තුවක් නැද්ද? අනිවාර්යෙන් අපි බලාපොරොත්තු වෙනවා. අපිට කනගාටුවක් තියෙනවා. අල්ලස් දූෂණ දෙපාර්තමේන්තුවටත් අපි දැන් අවුරුදු 2-3කට හරි පැමිණිලි කරා. මේවා කිසිම දෙයක් ක්‍රියාත්මක නැහැ. ඒ කියන්නේ ඔබතුමාලා නොසලකා හරිනවද වුණා? ඒක තමයි කියන්නේ මම මේ. ඒගොල්ලොන්ගේ රාජකාරිය ඒගොල්ලෝ ඉටු කරන්නේ නැහැ. දැන් අපි දුන්නු පැමිණිලි වලට අඩු ගානේ අපිට ලියුමක්වත් නැහැ. දැන් මේවට අන්තිමට යන්න වෙන්නේ නඩුමකට. නඩුමකට යන්න අපිට තාම ශක්තියක් නැහැ. දැන් යම් ආකාරයක ඔබතුමාලා මේ වෙන මැදිහත් වීමෙන් ඉස්සරහට අපේක්ෂා කරන්නේ මේක ටිකක් කාර්යක්ෂම කරගෙන යන්න නම් ඔබතුමාලා සංගමයක් විදිහට සිද්ධ කරන මැදිහත් වීම ඊට වැඩි පුළුල් විදිහට සිද්ධ කරලා ඔබතුමාලා අපේක්ෂා කරන්නේ මේ තියෙන තත්ත්වය निराකරණය කරගන්න කොයි කාලෙ වෙනකොට निराකරණය කරගන්න පුළුවන් වෙයි කියන කාරණේද? නෑ අපි පළමුවෙන්ම ඇත්තටම අපි දැන් අපි මාසෙකට සැරයක් අපේ විධායක කමිටුවක් තියෙනවා හම්බෙනවා. අපේ සභාපතිතුමා ඉන්නවා අතුල කියලා හොඳ සහෝදරයෙක් රාජ්‍ය සේවයේ හිටලා අයුම් වුණු සහෝදරයෙක්. ඉතින් ඒ සහෝදරය ඇතුළු අපි මේක දැන් අපි ටාගට් කරන්න හදන්නේ මේ කැබිනට් අනුකාරක සභාවට. අපි ඒගොල්ලන්ගෙන් අවස්ථාවක් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා අපිට කරුණු ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම මෙතෙක් ඇත්තටම අපිට සිවිල් සංවිධානයක් හැටියට අවස්ථාව දුන්නේ දැන් ඔබතුමාලා තමයි මේ ඉස්සෙල්ලම. ඉතින් ඒකට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ වැඩි අයිතියක් තියෙන්නේ අපිට. ඉතින් ඒ නිසා අර 225ට කෑ ගහනවට වඩා ඔබතුමා ඉස්සෙල්ලා මගෙන් අහුවා මේකේ කවුද අපේ කලි ඇමතුමා කිව්වා කියලා මේකේ 225 තමයි මේකට වග කියන්නද. මම ඒක කෙලින්ම ප්‍රතික්ෂේප කරන්න කැමතියි. මොකද මම එහෙම කියන්නේ අද විදුලි බල මණ්ඩලයේ පමණක් නෙමෙයි මේ විධායක සේනියේ නිලධාරීන් අද ජනාධිපතිතුමාට හිතුණු දේ ක්‍රියාත්මක කරන්න පුළුවන් බෑ. ඇයි? එහෙනම් මේ බල තුලනේ රටේ වැදගත් වෙන්නේ බල තුලනේ. ඒ අවශ්‍ය බල තුලනේ අපි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමේ ඉදිරියට හදන්න මේ සමාජ අසාධාරණය මේ දූෂණය වෙනුවෙන් අපි පෙළ ගැහෙන්න සූදානම්. අර මේ මහජන උපයෝගිතා කමිෂන් සභාවේ මැදිහත් වීම මේ වෙලාවේ ටිකක් බරපතල විදිහට සිද්ධ කරනවා. මණ්ඩලයේ විදුලිය කපන්න කියනවා. මහජන උපයෝගිතා කමිෂන් සභාව හැබැයි ආකාරයක් කියනවා නෑ එහෙම කරන්න ඕනේ නෑ. මෙන්න මේවා තියෙන විකල්පයන්. මෙන්න මේ විකල්පයන් වලට යන්න කියලා. ඔබතුමා සඳහන් කළා පෞද්ගලික අංශයේ තියෙනවා රාජ්‍ය අංශයේ තියෙනවා ජෙනරේටර් ඒ වගේ විදුලි උත්පාදනය කරගන්න කියලා. මහජන උපයෝගිතා කමිෂන් සභාවේ මේ මැදිහත් වීම විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ විදිහට ඔබතුමාලා සාධනීය මැදිහත් වීම විදිහට දන්නවද නැත්නම් මේ එකපාරම නිින්දෙන් හැරුණා වගේ වෙන මැදිහත් වීමකට වැඩිය කලින් වුන් සාධනීය මැදිහත් වීමක් වුණා නම් මේ තත්ත්වෙ මග හැරෙන්න තියෙනවායි කියලා ඔබතුමාට නිකන් හිතෙන්නේ නැද්ද? මෙහිමයි දැන් මට පහුගිය අවුරුදු කීපය තුල ගන්නකොට නම් සාධනීය මැදිහත් වීමක් වුණා. ලිඛිතව ඒගොල්ලෝ අදාළ තැන් වලට අමාත්‍යංශ ලේකම්වරුට මේ ලිඛිතව මේවා සැපවුවට ඒ පිළිබඳ කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මම කිව්වේ දැන් ටෙන්ඩර්කම වලින් පරිබාහිරව කටයුතු කරනවා. ඒවා දැනුම් දීලා තියෙනවා. ඊට අමතරව මේ ඇම්බිලි පිටි වගේ ලොකු ආයතන මේවා මෙගාවොට් ගහන වැඩි වෙනකොට මේවයි රාජ්‍ය ව්‍යවසායකත්වය වැඩි වෙන්න ඕන. ඉතින් ඒවවත් නැහැ මේවා. තනියෙන්ම කෙලින්ම මේගොල්ලන්ට ගෙවන්නේ ඩොලර් ලොරි. ඒකයි තියෙන විශේෂය. එතකොට මේගොල්ලෝ ඩොලර් ටික තමයි අරගෙන යන්නේ. ඉතින් ඒ නිසා ඒක හරි භයානකයි මේ වෙලාවේ නෑ මං අහන්නේ ඒ කාරණා ඔබතුමා පැහැදිලි කරන්න මං අහන්නේ මහජන උපයෝගිතා කමිෂන් සභාවේ මැදිහත් වීම සාධනීයද කියන කාරණේ සම්බන්ධව. සාධනීයයි. මේට කලින් ඔවුන් මැදිහත් වුණා නම් මේ අර්බුදේ සමහරලාට මීට කලින් විසඳ ගන්න මැදිහත් වුණානේ. දැන් බලන්නකෝ දිගින් දිගටම ඉදික් නොකරපු බලාගාර. ඒගොල්ලෝ ලයිස්තුගතු කරලා හැම මොහොතකම දන්වලා තියෙනවා. ඒවා ලිඛිත සාක්ෂි තියෙනවා අපි ගාව. මම වෙන වෙලාවක ඉදිරිපත් කරන්න. ඒවා දිගින් දිගටම තියෙනවා. මෙගාවොට් 200කට එහා පැත්තේ තියෙනවා මේ ළඟ ගත්ත ඒවා. මගේ අවසාන ප්‍රශ්නේ මට කෙටි උත්තරයක් ඕන. මේ දැන් විදුලි බිල වැඩි කරන්න යෝජනාවක් තියෙනවනේ. ඔබතුමාලා මොකද්ද කියන්නේ? විදුලි බිල වැඩි කරන්න නම් මේ අකාර්යක්ෂමතාවයේ හමුවේ අපි කිසිවෙටක ඉඩ දෙන්නේ අපි සූදානම් නැහැ. මොකද කොටින්ම සූදානම් නැහැ. මේවට තියෙනවා ඉක්මන් ක්‍රම. දැන් ජෛව ඉන්ධන බලාගාර තියෙනවා. අවුරුදු 2ක ඉඳලා මේවා ආරම්භ කරන්න දෙන්නේ නැහැ. බුත්තල තියෙනවා මෙගාවොට් 10ක්. එතකොට කයිරෝ ලයිසන්ස් ඒ කියන්නේ අදි මේ ඉන්ධන නිෂ්පාදනය කරලා මේවෙන් ජෙනරේටර් වලට දාලා දුවන්න පුළුවන් ක්‍රම තියෙනවා. දැන් මේවයි ගෑස් 7-10ක්
මේවයි ගෑසුත් තියෙනවා. ඉතින් මේ වගේ ඒවා ක්‍රියාවට නගන්න විදුලි ඉංජිනේරුව මං හිතන්නේ කමුටු පත් කළා හරි මේවා දිගින් දිගටම ක්‍රියා කරනවා. සතියෙන් සතිය හරි රැස් වෙන්න ඕනේ. හරි ඒ ඔබතුමාලා කියන්නේ යම් ආකාරයක විදුලි බිල වැඩි කරන්න උත්සාහ කළොත් ඒක නෙවෙයි කරන්න ඕන කාර්යක්ෂමතාවයේ මත අර නාස්ති වෙන දේවල් අවම කරගෙන පාරිභෝගිකයට ඒ සහනය ලබා දෙන්න කියලා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමේ ලේකම්තුමන්ට සංජීව ධම්මික මැතිතුමන්ට අපි සංගම් දැකලා තියෙනවා සංජීව මහත්තයා මැදිහත් වීමුත් දැකලා තියෙනවා. යම් ආකාරයක යම් ප්‍රතිලාභයන් වෙනුවෙන් මැදිහත් වීම වෙනවා සහ එළියට එනවා. ආයි කාලෙකට හොයාගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. තිසා මේ ඔබතුමාලාවත් අඩු ගානේ මේ ඇවිල්ලා තියෙන කාරණාව ඇතුලේ අපි අවුරුදු 7ක් ඉන්නවා. අපි බලමු ඔබතුමාලගේ භාවිතාවත් ඉදිරියේදී කොහොම සිද්ධ වෙන්නේ කියලා සහභාගීත්වයට බෙහෙම ස්තුතියි. ආයබෝන් ඔබතුමන්ට යම් ආකාරයක එතුමත් සාධනීය කරුණු රැසක් ඉදිරිපත් කළා. යම් ආකාරයක ප්‍රතිඋත්තර බඳින්න අදාළ සංගමයටත් වගකීමක් තියෙනවා සහ යම් ආකාරයක ඒ තර්කයන් බිඳින්නත් නෑ එහෙම නෙවෙයි වෙන්නේ මෙහෙමයි කියලා ඔප්පු කරන්නත් උන්ට ඉඩකඩ තියෙනවා. මේ මැදිරියත් අපි උන්ට වෙන් කරන්න සූදානම්. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට යලෙත් සමුගන්නවා යලමුණ ගෙහිම සඳුදා උදේ 7ට 7 වෙනි පැයේ. ආයබෝන්.